සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම සංවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාලා පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී දක්ෂිණ විහාර පාර්ශවයේ උපාධ්‍යාය ආචාර්ය පූජ්‍යපාද ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි නායක හඳුරන්නේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හක්මන වලස්මුල්ල පාරේ මිලන් විලාහි පදිංචි චන්ද්‍රිකා ගුණසේකර මහත්මියගේ දායකත්වයේ ඇතිවයි අද මේ පිරිස ධර්ම ශ්‍රවණයට මේ සූදානමින් සිටින්නේ. එහෙමනම් ධර්මානුශාසනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි නායක හඳුරන්නේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා
ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සුඛාමත්තේයතාලෝකේ අත්ථෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතාලෝකේ අත්ථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛාති සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ලෝකාග්‍ර ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයක් අසන්නටයි මේ සූදානම් වන්නේ. සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් මහත් ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවට සවන් දීලා උදාර මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කර ගැනීමට සෑම දෙනාම හිතන්ට ඕන කල්පනා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් අසන්ට ලැබෙන සෑම අවස්ථාවක්ම ජීවිතයේ මහා වාසනාවන්ත අවස්ථාවක් කොට සලකන්නට ඕන. සමහර කාලවල ධර්මය දුර්ලභයි. සමහර කාලවල ධර්මය සුලභයි. ඒ දුර්ලභ වූ කාලවල එක බණ පදයක් වෙනුවෙන් එක දහම් පදයක් වෙනුවෙන් ජීවිතය දීලා තියෙනවා සමහර විට. එක දහම් පදයක් අසා දැන ගැනීම සඳහා. ඒ තරම්ම දුර්ලභ අවස්ථා යම් යම් කතාවල දකින්නට ලැබෙනවා. අද ධර්මය සුලභයි. ධර්ම දේශනා අහන්ට ලැබෙනවා හරියට. දහම් පොත්පත් කියවන්ට ලැබෙනවා. එවගේම ධර්මය බොහෝ විට සාකච්ඡා කරන්නට අවස්ථා ලැබෙනවා. කියවන්ට ලැබෙනවා. නොයෙක් විදිහට ධර්මය සුලභ බව මේ යුගයේ දකින්නට ලැබෙනවා. මේ බෞද්ධ නාලිකාව මගින් දිනකට ධර්ම දේශනා ගණනාවක් ප්‍රචාරය වෙනවා. අනිකුත් ඒ විද්‍යුත් මාධ්‍ය හරහා ධර්ම දේශනා ගණනාවක් ප්‍රචාරයට පත්වෙනවා. ඒ අරුණහම විහාරස්ථානවල වෙනත් ස්ථානවල ධර්ම දේශනා පැවැත්වෙනවා. ඒ අනුව බැලුවහම අපට පේනවා ධර්මය සුලභයි. ධර්මය සුලභ වශයෙන් අපට ආහන්ට දකින්න කියවන්න ලැබෙනවා. දහම් පොත්පත් ඉතාම සුලභ වෙලා අද. ඒ නිසා සියලු දෙනාම ධර්මයට ලැදිව ධර්මය කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් ආසාවෙන් ධර්මය දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන අහන්න ඕන කියවන්න ඕන හැම වෙලාවකම. ධර්මයෙන් තොර සැපතක් නෑනේ. ඒ නිසා ධර්මය තමයි ලොකුම සැපත කියලා හිතාගෙන නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්නට ඕන සියලු දෙනාම.
මා ප්‍රකාශ කරන්නට යෙදුනේ ධම්මපදයේ නාග වර්ගයට අයිති ගාථා ධර්මයක්. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. මේ නාග වර්ගයේ ගාථා ධර්ම තුනක් තියෙනවා 12 13 14 මේ අංක දරන. මේ ගාථා තුනම ඊ타ත්ම වැදගත් කාරණා කීපයක් පැහැදිලි කරන ධර්ම ගාථා තුනක්. ධම්මපදයේ නාග වර්ගයට අයත් මේ ගාථා තුනෙන් මා ප්‍රකාශ කළේ එක ගාථාවක් පමණයි. පින්නතුනි, ධම්මපදයේ ඊටාම වටිනාම ග්‍රන්ථයක්. දේශීය වශයෙන් උත් ජාත්‍යන්තර වශයෙන් උත් බැලුවහම බෞද්ධ ලෝකයාගේ පුදුම විදියේ සැලකිල්ලට ගෞරවයට භාජන වෙච්ච කෘතියක් ධම්මපදයේ කියලා කියන්නේ. අපේ ජීවිතයට අවශ්‍ය කරන බොහෝමයක් කාරණා පිළිබඳව අපට කරුණු පැහැදිලි කරන උගන්වන කියා දෙන ධර්ම ග්‍රන්ථයක් තමයි ධම්මපදයේ කියලා කියන්නේ. හින්දුන්ට යම්සේ භගවත් ගීතාව වටිනවද මුළු මහත් බෞද්ධ ලෝකයටම ධම්මපදයක් ඒහා සමානවම වටිනවා. ඒ නිසා ධම්මපදයේ තියෙන සෑම ගාථාවක් තුලින්ම වැදගත් ධර්ම කාරණා රාශියක් අපට කියා දෙන්නේ උගන්වන්නේ පැහැදිලි කරන්න. මේ ගාථා තුනක් මා සඳහන් කළා 12 13 14. මේ ගාථා තුනෙන් පැහැදිලි කරනවා විශේෂයෙන්ම සැප වශයෙන් බැලුවහම සැප 14ක්. සැප 12ක්. මේ ගාථා තුනෙන් සැප 12ක් සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ සැප 12 ගැනම මම මේ වෙලාවේ ධර්ම දේශනාව පවත්වන්නේ නැහැ. ඉන් සැප 4ක් ගැන විතරයි මගේ මාතෘකාවට අදාළව කරුණු පැහැදිලි කරන්න. ඒත් මම මේ සැප සාමාන්‍ය වශයෙන් සඳහන් කළොත් අපි සෑම දෙනාම දන්නවා යහපත් මිත්‍රයන් සිටීම, යහපත් යහළුවන් සිටීම සැපතක් ලෝකේ. මේ සැප 12න් එකක් තමයි යහපත් මිත්‍රයන් සිටීම. ඒක අපි සියලු දෙනාම එකසේම පිළිගන්නවා. හොඳ යහපත් කල්යාණ මිත්‍රයන් සිටීම ජීවිතයේ සැපක් කියලා. ඒකසේ නොවේ කියලා කාටවත් කියන්න බෑ. හොඳ මිත්‍රයන්, හොඳ යහළුවන්, කල්යාණ මිත්‍රයන් සිටීම ජීවිතයේ සැපතක්. ඒ වගේම ලද දෙයින් සතුටු වෙනවා නම් ඒකත් ජීවිතයේ සැපතක්. ලැබෙන දෙයකින් සතුටු නොවීම තුළ ඇති වෙන්නේ බොහෝ විට කනස්සල්ලක්, හිතේ දුකක්, වේදනාවක්. බොහෝ විට ඒ පැත්තට හැරෙනවා අපේ හිත. ලද දෙයින් සතුටු වෙන්නට ඕන. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නට ඕන. එක එක්කෙනාගේ වාසනා මහිම හැටියට, එක එක්කෙනාගේ පුණ්‍ය ශක්තිය හැටියට යම් යම් දේ ලැබෙනවා. ඒ ලැබිච්ච ප්‍රමාණයකින් සතුටු වීම ජීවිතේ වටිනා කාරණයක්. ඒක සැපතක්. ලද දෙයින් සතුටු වන එකත් ජීවිතේ සැපතක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වගේම තමන් පින් කරගත්තා කියන හැඟීම තුළ ඇති වෙනවා සැපතක්. හැම එක්කෙනාටම තමන්ගේ ජීවිතේ මම පින්දහම් සිද්ධ කරගත්තා කියලා හිතනකොට ඒක ලොකු සැපතක්. ඒ විපාක, ඵල විපාක අපට අනාගතේ ලැබෙනවා ඇති. අපේ ජීවිතේ කරගත පින්කම් නිසා. නමුත් මේ ජීවිතයේදී අපි මම පින්කම් කරගත්ත මිනිස්සෙක්, පින්දහම් රැස් කරගත්ත කෙනෙක් කියලා ඒ තුලින් ඇති වෙනවා විශාල සතුටක් හැම එක්කෙනාටම. ජීවිතේ ලැබිය යුතු සතුටක් ඒක. පුළුවන් තරම් පින්දහම් වල යෙදෙන්න, එහි ඵල විපාක එක්තරා කොටසක් මේ ජීවිතේ ලැබෙන්න පුළුවන්. නමුත්
අපට පරලොව හරියේ ඒවායේ විපාක ලැබෙනවාමනේ ස්ථිර වශයෙන්. අපි මේ ජීවිතයේ පින්කම් සිද්ධ කරගත්තා කියලා ලබන සතුට තාමත්ම වටිනවා පින්නතුනි සෑම කෙනෙකුටම. මම පින් කරගත්ත මිනිස්සෙක් කියලා වයසට යනකොට වැඩිහිටිකමටපත් වෙනකොට හිතෙනවා නම් මම පින්කම් කරගත්ත මිනිස්සෙක් මම ජීවිතේ. මම මේ වගේ පින්කම් සිද්ධ කරගත්තා කියලා කොච්චර සතුටක් ලැබෙනවද ඒ පුජ්‍යලයට. ඒ නිසා කරගත්ත පින්කම් ගැන හිතලා අප්‍රමාණ සතුටක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ධර්මානුකූලව දුක් නැති කිරීම. ඒක අපි අවසාන වශයෙන් හිතන්නේ කල්පනා කරන්නේ දුක් නැති කරනවා කියන නිවන් ලබනවා කියන එකයි. නිවන් අවබෝධ කරගන්නවා කියන එකයි. ඒ දුක් නැති කිරීමේ ක්‍රියාමාර්ගවල අපි යෙදෙනවා නම් ඒකත් සිතට මහා සතුටක්. සියලු දුක් නැති කර ගැනීමේ ක්‍රියාමාර්ගවල ඉතා හොඳින් ක්‍රමානුකූලව පිළිවෙලින් යෙදෙන පුජ්‍යලයකට ඒ තුලින් ඇති වෙන්නේ අප්‍රමාණ සතුටක්. මම දුකින් මිදීමේ දුක් නැති කර ගැනීමේ දුක තුරන් කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදුනා කියලා අප්‍රමාණ සතුටක් පුජ්‍යලයකට මේ ජීවිතේ ඇති කරගන්න පුළුවන් පින්නතුනි. ඒකත් ජීවිතයට වටිනවා. Taman දුක තුනී කිරීමේ දුක නැති කිරීමේ දුක අවසන් කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදෙනවා කියලා ඒ සතුටත් ජීවිතයට අවශ්‍යයි. ඒ වගේම මගේ මේ ගාථා ධර්මයට ඇතුළත් වන සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. මෑණියන්ට සැලකුවා මගේ මෑණියන්ට මම සැලකුවා කියලා ඇති වෙන සතුට ජීවිතේ. තාම හොඳ සතුටක් කෙනෙකුට පුතෙකුට දුවෙකුට ජීවිතයේ මේ සතුට ඇති වෙනනම් මොන තරම් ප්‍රීතියක් සතුටක් ජීවිතේ ඇති වෙනවද? මම මගේ මෑණියන්ට මාව මෙලොවට බිහි කළ මෑණියන්ට මම සැලකුවා. කොච්චර සතුටක් ඇති වෙනවද කෙනෙකුට මෑණියන්ට සැලකීමේ කාරණේ මුල් කරගෙන. මගේ පියාට මම සැලකුවා. කොච්චර ප්‍රීතියක් සතුටක් ලබන්න පුළුවන්ද? මගේ පියාට මම සැලකුවා සලකනවා තවදුරටත්. මගේ මෑණියන්ට මම සැලකුවා සලකනවා තවදුරටත්. කොච්චර සතුටක් පුතෙකුට දුවෙකුට මේ ජීවිතේ ලබන්න පුළුවන්. ඒ වගේ සතුටක් ලබන්න බෑ වෙන මොනවාක්වත් සමහර විට. කරගත්ත පින්කම් ගැන හිතලා සතුට වෙන්න පුළුවන් මම කලින් සඳහන් කළ එක. මම අම්මට හොඳට සැලකුවා සලකනවා මම තාත්තට හොඳට සැලකුවා සලකනවා කියලා අප්‍රමාණ සතුටක් කෙනෙකුට ඇති වෙනවා සිතේ පුතෙකුට දුවෙකුට. හරි අවංක හැඟීමෙන් මාතෘත්වයේ අගය හා වටිනාකම පිතෘත්වයේ අගය හා වටිනාකම උතුම්කම සිහිපත් කරමින් ආදරණීය අම්මට සලකනවා නම් ඇති වෙන සතුට අප්‍රමාණයි. ආදරණීය පියාට සලකනවා නම් ඇති වෙන සතුට අප්‍රමාණයි. ඒ නිසා මව්පියන්ට සැලකීම තුළින් පුතාලා දුවලා කාටත් ජීවිතේ ලොකුම සතුටක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ශ්‍රමණ පිරිසට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටින අවස්ථාවේ ශ්‍රමණ ගණයට අයිති කොටස් ගණනාවක් තිබුණා. හිටියා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයොත් ඒ ශ්‍රමණ සමනා සක්්‍ය පුත්තියා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස ශාක්‍ය පුත්‍රයෝ. බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශිකයෙක්. ශාක්‍ය ජනපදයේ උපන්නේ. ශාක්‍ය ජනපදයේ රජුරෝ තමයි පියාණන් වහන්සේ සුදොදන රජුරෝ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට හැඳින්වීමක් වශයෙන් බොහෝ දෙනා ව්‍යවහාර කළේ සමනා සක්්‍ය පුත්තියා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ. ඒ ශ්‍රමණ කියන වචනේ තියෙනවා.
අනේ ශ්‍රමණයන්ට සැලකීම අප්‍රමාණ සතුටක් ජීවිතේ කෙනෙක් ලබන. අප උපස්ථාන කරන එක, සැලකිලි සංග්‍රහ කරන එක ශ්‍රමණයන්ට ජීවිතේ මහත් සතුටක් බවට පත් වෙනවා ඕනෑම කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුතුව. ඒ විතරක් නෙවෙයි බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සලකන එක අප්‍රමාණ සතුටක් ජීවිතේ. අද අපට ජීවමාන බුදුහාමුදුරුවෝ නැහැ. මහරහතුන් වහන්සේලා අපේ ඉදිරියේ ජීවමානව නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාත් නැහැ. නමුත් උන්වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සංග්‍රහ කරලා සැලකිලි දක්වලා දානමාන පූජා පවත්වලා පරිස්කාර පූජා පවත්වලා අප උපස්ථාන කරලා මොන තරම් සතුටක් ඒ යුගයේ ලබන්ට දානාථපිණ්ඩික මහ සිටුතුමා විසාකා මහා උපාසිකාව වගේ උදවිය ඒ ජීවමාන බුදුහාමුදුරුවන්ට අප උපස්ථාන කරලා සංග්‍රහ සැලකිලි කරලා දානමාන පූජා කරලා අප්‍රමාණ සතුටක් ලැබුවා. එතකොට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට ඒ කරන සැලකිලි සංග්‍රහ අපෝපස්ථාන වලින් කෙනෙක් අප්‍රමාණ සතුටක් ලබනවා පින්වත්නි. ඒ වගේම පව් නොකිරීම පාපයෙන් මිදිච්ච කෙනෙක් මම. කොච්චර සතුටක් ඇතිවෙනවද ජීවිතේ. මම පව්කම් වලින් නම් මිදිලා. පව්කම් වලින් ඈත් වෙලා. මම පව්කම් කරලා නැහැ. ජීවිතේ ලබන අප්‍රමාණ සතුටක් පින්වත්නි. පාපයෙන් මිදිලා පව්කම් නොකර ඉන්නවා කියලා හිතට ඇති වෙන සතුට. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ සැප වශයෙන් වදාළේ අපිට. ජීවිතේ ලොකු සැප වශයෙන් බුදුහාමුදුරුවෝ වදාළේ. දැන් මේ කාරණා අතර මගේ මාතෘකා ගාථාවට අයිති කාරණා හතරයි මෙතෙන් සිට පැහැදිලි කරන්න. සුඛාමත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා සුඛා මත්තේයතා ලෝකේ මෑණියන්ට සැලකීම තුලින් අප්‍රමාණ සුවයක් සැපතක් සතුටක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මහා සැපයක්. මෑණියන්ට සැලකීම. පින්වතුනි මාතෘත්වය මව් පදවිය මේ ලෝකයේ තියෙන ඊටාම උතුම්ම පදවියක් ඒක. කාන්තාවක් වූ පමණකින් මාතෘත්වය ලැබෙන්නේ නැහැ. යුගදිවියක් ආරම්භ කළ පමණකින් මාතෘත්වය ලැබෙන්නේ නැහැ. Tamanට දාව පුතේ දුවෙක් ලැබුණාමයි ඒ උතුම් පදවිය ඒ තනතුර ලැබෙන්නේ. මාතෘත්වය. මව් පදවිය. මේ පෙරදිග රටවල පින්නතුනි බටහිර ලෝකෙට වඩා මේ මාතෘත්වය මව් පදවිය ඊටාම ඉහළින් සලකන පෙරදිග රටවල්. බටහිර ලෝකේ මේ මාතෘත්වය පිතෘත්වය කියන එක එච්චර සැලකිල්ලට ගෞරවයට පාත්‍ර වෙලා නැහැ. නමුත් පෙරදිග රටවල් වල ලංකාව වගේ රටක ඉන්දියාව වගේ රටක මාතෘත්වය පිතෘත්වය ඉහළින්ම සලකන රටවල්. ඉහළින්ම අගය කරන රටවල්. ඒ නිසා මෑණියන්ට සැලකීම අප්‍රමාණ සැපතක් සතුටක් සුවයක් මේ ලෝකේ. මාතෘත්වය මව් පදවිය මව් පදවිය ලැබීමත් සමග මාතෘත්වය ලැබීමත් සමග විශේෂ ගුණ සමුදායක් ඒ මාතෘත්වයේ මෑණියන් තුළ හටගන්නවා අනිවාර්යෙන්ම. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ අඩුවක් නැතුව අම්මගේ හිතෙත් තියෙනවා. සොකී පුතා දුව කෙරෙහි. ඒ මාතෘත්වයේ බලය මාතෘත්වයේ අගය හා වටිනාකම නිසා ඒක ඇති වෙන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන
සතර බ්‍රහ්ම විහරණ මේ මව් පදවියත් සමග ඇති වෙනවා. අපි දන්නවා මේ ගුණ හතර තියෙන්නේ ප්‍රසිද්ධ වශයෙන් අපේ ධර්මයේ උගන්වන්නේ බ්‍රහ්මයන්ට. මේ ගුණ හතර තියෙන්නේ බ්‍රහ්මයන් ළඟ. ඒ නිසා මේ හතර හඳුන්වන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, මෛත්‍රිය, කරුණාව, හිතේ මෘදු මොළොක්කම, හිතේ මධ්‍යස්ථකම. නොතේරෙන කාරණා හතරක් නෙවෙයි, ඔක්කොටම හොඳටම පැහැදිලිව තේරෙන වැටහෙන කාරණා හතරක්. මේ හතර තියෙන්නේ බ්‍රහ්මයන් ළඟ. ලෝක සත්වයා පිළිබඳව පැතිරලා ඉතිරිලා සියලුම බ්‍රහ්මයන් සියලු දෙනා කෙරෙහි මේ ගුණවලින් යුක්තව තමයි කටයුතු කරන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. බුදුහාමුදුරුවෝ වදාලා ඒ බ්‍රහ්මයන් ළඟ තියෙන ගුණ හතර සතර බ්‍රහ්ම විහරණ බ්‍රහ්මයන් ළඟ විතරක් නෙවෙයි අම්මහා තාත්තා ළඟත් අඩුවක් නැතිව තියෙනවා කියලා සොකිය දූපුතුන් කෙරෙහි. අම්මා ළඟ මෛත්‍රිය, අම්මා ළඟ කරුණාව, අම්මා ළඟ මෘදු මොළොක්කම හදවතේ, අම්මා ළඟ මධ්‍යස්ථකම කියන මේ ගුණාංග අඩුවක් නැතුව පිරලා ඉතිරලා තියෙනවා. ඒ මාතෘත්වයේ තුලයි ඒ ගුණ පහළ වෙන්නේ. මාතෘත්වයේ තුල, මව් පදවිය තුල මේ ගුණ පහළවන්නේ. සාබුදුරජාණන් වහන්සේ හරියට ඒ මව් පදවිය ගැන අගය කළා, වර්ණනා කළා. මාතෘත්වය ගැන පින්නත. එනිසා ලොකුම සුවයක් සැපතක් තමයි මාතෘත්වයට, මව් පදවියට, මෑණියන්ට කරන සැලකිලි, සංග්‍රහ, අපෝපස්ථාන හැම එකක්ම. ජීවිතේ පුතෙද්දුවෙක් ලබන ලොකුම සතුටක් වශයෙන් හිතන්න, මම මගේ මෑණියන්ට හොඳට සැලකුවා, මම සලකනවා. එකින් එක අරගෙන බලන්න මම මෑණියන්ට කොච්චර සැලකුවද. මොකද මට මෑණියෝ කියලා මේ ජීවිතේ ලැබෙන්නේ එක්කෙනයි. කවදාවත් මේක වැඩි කරන්න බෑ කාටවත්. පුතෙකුට දුවෙකුට ලැබෙන්නේ එක මව් කෙනෙක්. එච්චරයි. මාතෘත්වයේ මව් පදවිය උතුම්, පුතෙකුට දුවෙකුට ලැබෙන්නේ එක මව් කෙනෙක්. මේක වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. අසමාන පදවියක් මාතෘත්වය කියලා කියන්නේ. මව් පදවිය. අසමාන ගුණවලින් පිරිච්ච පදවියක් ලෝකේ. ඉතින් ඒ නිසා අම්මට මම සලකනවා, සැලකුවා කියලා පුතෙකුගේ දුවෙකුගේ හිතට ඇති වෙන මේ සුවය, මේ සතුට කොච්චරද ජීවිතේ. නියම වශයෙන් ලබන සතුටක් පින්නතුනේ ඒක. මව් පදවිය මොනතරම් ඉහළ මට්ටමක තබලා තියෙනවද බුදුහාමුදුරුවෝ. අපි දන්නවනේ ආනන්තරීය පාප කර්ම වෙන් කරපු තැන අම්ම මරණ එක, තාත්තා මරණ එකත් ආනන්තරීය පාප කර්මයක් බවට පත් කළා. රහතුන් මරණ එක හා සමාන කළ එක. බුදුහාමුදුරන්ගේ ශරීරයේ ලේසල වීම හා සමාන කළ එක. අම්මා තාත්තා මරණ එක. පුතේ දුවෙක්, සොකී ආදරබර මෑණියන්, ආදරණීය ආදරබර පියාණන් ජීවිතේ නැති කරලා දානවා නම්, ඝාතනය කරනවා නම්, ඒ බරපතල දේ ආනන්තරීය පාප කර්මයක්. අතරක් නැතුව විපාක දෙන කර්මයක්. මැරිච්ච ගමන් අපායට ඇදගෙන යන කර්මයක් ඒක. ඒ தත්ත්වයේ බුදුහාමුදුරුවෝ තැබුවේ මේ මාතෘත්වයේ විශේෂත්වය ලෝකයට ප්‍රකාශ කරන්න. පිතෘත්වයේ විශේෂත්වය ලෝකයට ප්‍රකාශ කරන්නයි ආනන්තරීය පාප කර්මවලදී මේ මව් පියා මැරීම ආනන්තරීය පාප කර්මයක් බවට පත් කළේ. දෙවෙනි ගාථාවේ දෙවෙනි පාඨය අතෝ පෙත්තේයතා සුඛා, මෑණියන්ට සලකනෝ වගේ පියාණන්ට සැලකීම. මොකද මේ තනතුරු දෙක, මේ পদවි දෙක
ලෝකයේ මහා අසමාන ගුණ වලින් පිරිච්ච පදවි දෙකක්. ඒ පදවිය ලැබුවාම ඒ අය තුල විශේෂ ගුණ රාශියක් ඇති වෙනවා, හට ගන්නවා, පහළ වෙනවා. පුතාදුව කෙරෙහි මෛත්‍රය, පුතාදුව කෙරෙහි කරුණාව, පුතාදුව කෙරෙහි මෘදුමලක් හැඟීම්, මුදිතා ගුණය, පුතාදුව කෙරෙහි මධ්‍යස්ථ හැඟීම්. මේවා වෙන වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. පින්නතුනි, මේ පියාට සැලකීමත් ඒ නිසා අප්‍රමාණ සුවයක්, සතුටක්, සැනසෙල්ලක් පුතෙකුට දුවෙකුට. මොකද ඒ අය දුර්ලභයි, ඒ අය අසමානයි, අසමාන ගුණ වලින් පිරීලා. අපේ රටේ මේ සිංහල බෞද්ධ සමාජය තියෙන සිරිතක් බොහොම කාලෙක ඉඳලා පවත්වාගෙන එන, ඒ තමයි යුග දිවියක් ආරම්භ කළාම පුතේ දුවෙක් ඒ තමන්ගේ දැන් මහත්යා සමහර විට නෝනගේ අම්මා තාත්තටත් මහත්යත් අම්මා තාත්තා කියනවා. මහත්යාගේ අම්මා තාත්තට නෝනත් අම්මා තාත්තා කියනවා. නැන්ද මාමා දෙන්නට අම්මා තාත්තා කියලා කියනවා. කටපුරා ලෝභකමක් නැතුව අපේ සිංහල බෞද්ධ සමාජයේ. ලෝකේ කොහෙවත් නැහැ පින්නතුනි එහෙම ව්‍යවහාරයක්. අම්මා නෝනගෙනුට අම්මා කියන්නේ යන්නේ නැහැ. තාත්තා නෝනගෙනුට තාත්තා කියලා කියන්නේ යන්නේ නැහැ. භාෂාවේ වචන වෙනස් වෙන්න පුළුවන් එක එක රටවල් වල, එක එක භාෂාවල. නමුත් අම්මට විතරයි අම්මා කියන්නේ. අම්මා නෝනගෙනුට අම්මා කියන්නේ යන්නේ නැහැ. ලංකාවේ සිංහල බෞද්ධ සමාජයේ ඈත අතීතයේ ඉඳලා පින්නතුනි අම්මා නොවන කෙනෙකුටත් අම්මා කියනවා. තාත්තා නොවන කෙනෙකුට තාත්තා කියලා කියනවා. නැන්ද මාමා දෙන්නට කටපුරා ලෝභකමක් නැතුව අම්මා තාත්තා කියන එකම රට ලංකාව විතරයි. තමන්ගේ අම්මා නෙවෙයි, තමන්ගේ තාත්තා නෙවෙයි. නමුත් අම්මා තාත්තා කියලා තාම ලෝභකමක් නැතුව කියනවා. සමහර විට එසේ නොකීම දැන් ගෙදරට ලේලි කෙනෙක් ආවම ලේලි නැන්දට අම්මා කියලා කියන්නේ නැත්තම් විශාල අර්බුදවලටත් ඒක හේතුවක් වෙලා තියෙනවා. වෙනවමයි ඒක. ඒ ගෙදරට ගේන පුතාට ගේන නෝනා ලේලි මේ ගෙදර අම්මට අම්මා කියන්නේ නැත්තම්, ඒ ව්‍යවහාරය කරන්නේ නැත්තම් ඒකත් විශාල ගැටුමක් ගෙදරක ඇති වෙන අපේ රටේ. සමහර විට පවුල් කඩාකප්පල් වල යනවා ඒක නිසා. අම්මා නොකීම නිසා. අම්මට නැන්දට අම්මා නොකීම නිසා. ඒ නිසා මේක අපේ සමාජයේ තියෙන විශේෂයක් පින්නතුනි. අම්මා නොවන කෙනෙකුට අම්මා කියනවා, තාත්තා නොවන කෙනෙකුට තාත්තා කියනවා. නමුත් අම්මා තාත්තා කියලා අපිට ලැබෙන්නේ දෙන්නයි. ඒ දෙන්නට කරන සැලකිල්ල, සංග්‍රහය, උපස්ථානය හැම එකක්ම පින්නතුනි මහා සුවයක්, සැනසෙල්ලක් හිතට පුතෙකුගේ දුවෙකුගේ. ඒවා වෙන්ව තනිව දවසට පැත්තකින් වාඩි වෙලා කල්පනා කරන්න ඕන මගේ ජීවිතේ මම අම්මට කොච්චර සැලකුවද මගේ තාත්තට මං කොච්චර සැලකුවද. මම දැකලා තියෙන සමහර පුතාලා දුවලා හරි සතුටකින් සන්තෝෂයකින් කියනවා මං අම්මට හරියට සැලකුවා හාමුදුරුවනේ. මම මගේ තාත්තට හරියට සැලකුවා. ඒක අප්‍රමාණ ප්‍රීතියක්, සුවයක්, සැනසෙල්ලක් ජීවිතේ ඕනෑම කෙනෙකුට. ඒ නිසා මේ කාරණා දෙකම වැදගත්. ආදරණීය මෑණියන්ට කරන සැලකිල්ල සංග්‍රහය, ආදරණීය පියාණන්ට කරන සැලකිල්ල සංග්‍රහය ජීවිතේ වැදගත්ම කාර්යයක්. වැදගත් වගකීමක් දරුවන්ට. ඒක වයස්ගත කාලේ විතරක් නෙවෙයි. අම්මල තාත්තලා වයස්ගත තත්වයට පත්වීමට ඉස්සෙල්ලත් දූ දරුවන් වශයෙන් Tamanගේ යුතුයකම් මනස ශ්‍රේෂ්ඨ කරමින් මව්පියන් රකින්න ඕන, බලන්න ඕන, අපෝපස්ථාන කරන්න ඕන, සංග්‍රහ සැලකිලි කරන්න ඕන. එයාගේ මානසිකත්වයේ ඊට හොඳින් තබා ගන්න විදියට කටයුතු කරන්නට ඕන. හිත නරක වෙන විදියට මොන විදියකින්වත් ක්‍රියා කරන අවස්ථාවලට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒගොල්ලන්ගේ හිත හදන්නට ඕන. ඒගොල්ලෝ සනසන්නට ඕන. හැම කටයුත්තකදීම මව්පියන් සතුටින් සන්තෝෂයෙන් තබා ගැනීම තුළ
දූ දරුවන්ට ලැබෙන පුදුම සතුටක් සුවයක් සැනසෙල්ලක් ජීවිතේ. ඒවා අනිත් බොහෝ දේවල් වලින් ලබන්න බෑ පින්වතුනි. ඒ වගේ සතුටක් සන්තෝෂයක් සුවයක් අනිත් බොහෝ දේවල් වලින් අපට ලබන්න බෑ ජීවිතේ. ඒ නිසා සියලුම දූල පුතාලා ආදරණීය මව්පියන්ට තමන්ගෙන් ඉටුවිය යුතු සියලු යුතුකමක් මොෂ්ට කරලා එයින් ලබන සතුට සුවය සැනසෙල්ල අඩුවක් නැතුව ලබා ගන්න ඕන ඇති කර ගන්න ඕන. සුඛා සාමාන්‍යතා ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණ කියලා කොටසකුත් හිටියා. හැබැයි පාපයන්ගෙන් බොහෝ විට මිදිච්ච අයටත් ඒ වචනේ පාවිච්චි කරනවා. පව් වලින් මිදිච්ච, පවෙන් මිදිච්ච අයටත්. ශ්‍රමණ බ්‍රාහ්මණ කොටස් දෙකටම. මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කරන සැලකිල්ලත් ලෝකේ මහා සුවයක් සැලසිල්ලක් ඕනෑම කෙනෙකුට. අද වුණත් මේ වර්තමාන සමාජයේ වුණත් අපේ රටේ ශ්‍රමණ පිරිස බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සමනා සක්්‍ය පුත්‍රයා කියන කොටසේ ඉන්නවා. අඩුවක් නැතුව ලෝකේ ථේරවාදී රටවල් හැම එකම වගේ එවැනි ශ්‍රමණ පිරිස බුදුහාමුදුරන්ගේ පුත්‍රයන් ඒ කරන සැලකිල්ල ඒ කරන උපස්ථානයේ සංග්‍රහය හිතට මහා සුවයක් සැනසෙල්ලක්. ඒ නිසා ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන්ට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කරන සැලකිල්ල සංග්‍රහය හිතට මහා සුවයක් සැනසෙල්ලක්. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට කරන සැලකිල්ල හා සංග්‍රහයත් අප්‍රමාණ සතුටට හේතුවක් වෙනවා. අපි අද ජීවමානව නොසිටියත් අපි දළදා මාලිගාව වගේ තැනක අපි දකිනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන සියලුම උදේ දවල් සවස සෑම සැලකිල්ලක්ම එකසේ කරනවා මේ දළදා හාමුදුරුවන්ට බුදු හාමුදුරුවන්ට කරන. පැන් තබලා සිවුරු තබලා දැහැටි දඬු තබලා ආහාර පූජාව තියලා මේ හැම දෙනාම යනවා සහභාගී වෙනවා එවැනි අවස්ථාවලට. දැන් බුදුහාමුදුරුවන්ට කරන පූජාවම ජීවමාන බුදුහාමුදුරුවන්ට කරනවා කියලා හිතාගෙන ඒ සැලකිල්ල ඒ සංග්‍රහය බුදුහාමුදුරුවන්ට අපි කරනවා. අර දළදා හාමුදුරුවන්ට ජීවමාන බුදුහාමුදුරුවන්ට කරනවා කියන හැඟීම අපි කරනවා. ආනිසංසය එකයි. මොකද තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමංපලං කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටින අවස්ථාවේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා සදහැවතෙක් දාන පාත්‍රයක් පිළිගන්වලා උන්වහන්සේගේ අත් දෙකට යම්මානිසංසයක් එදා ලබාගත් ජේතවනාරාමේ පූර්වාරාමේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පින්නතුනේ මේ ආනිසංසයම අදත් ලබා ගැනීමට බාධාවක් නැහැ. Tamanගේ හිත හොඳට සකස් වෙලා නම් ශ්‍රද්ධාව හොඳට තියෙනවා නම් බුදුගුණ හිතේ පිරලා ඉතිරලා තියෙනවා නම් අපි බුද්ධ රූපයක් ළඟට ගිහිල්ලා ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා අපි කරන පූජාවෙන් ලබන ආනිසංසය එදා ජීවමාන බුදුහාමුදුරුවන්ට පූජාවක් කරලා ලැබූ ආනිසංසයම අඩුවක් නැතුව ලබන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් තියෙනවා. අපේ හිත සකස් වෙන්නට ඕන. හිත පිළියෙල වෙන්නට ඕන. හිතේ ශ්‍රද්ධාව හුඟක් දියුණු වෙන්නට ඕන. එතකොට තමයි ඒ ආනිසංසය ලබා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට බුදුහාමුදුරුවන්ගේ දරුවන්ට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිසට ඒ වගේම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට යම් විදියකින් අපි සලකනවා නම් සංග්‍රහ කරනවා නම් අප උපස්ථාන කරනවා නම් එයින් ලබන ප්‍රතිඵලය අප්‍රමාණයි. ඒ වගේම අපට ලැබෙන සතුට සුවය සැනසෙල්ල සැපත අප්‍රමාණයි අපි ලබනවා. ඒ නිසා සාමාන්‍යතා ශ්‍රමණයන්ට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට අප කරන මේ
සියලුම සැලකිලි සංග්‍රහ අපෝපස්ථාන මහා අපේ සතුටක් අපේ හිතේ සැපතක් ඒක. ඒවා කල්පනා කරනකොට අප්‍රමාණ සතුටක් ඇති කර ගන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට. අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා බ්‍රහ්මඤ්ඤතා පව්වලින් බැහැර වූ පිරිසක් කියන තේරුමටයි බ්‍රහ්මඤ්ඤතා කියලා කියන්නේ. පව්කම් වලින් බැහැර වෙච්ච. බ්‍රහ්ම කියන එක ඉතින් බ්‍රහ්ම මහා බ්‍රහ්මයා ගැන සඳහන් වෙනවා නේ හින්දුන් අතර. අපි එවැනි විශ්වාසයන් පිළිගැනීම නෑනේ. නමුත් බ්‍රහ්මඤ්ඤතා කියන වචනේ තේරුම වශයෙන් අපි ගන්නකොට පව්වලින් මිදිච්ච පාපයෙන් මිදිච්ච කියන තේරුම. එවැනි පුජ්‍යලයන්ට කරන සංග්‍රහය සැලකිල්ල අපෝපස්ථානයත් මහා සැපතක් අපට ජීවිතේ. එතකොට කාරණා හතරක් මේක. මෑණියන්ට කරන සැලකිල්ල, පියාණන්ට කරන සැලකිල්ල, බුදුහාමුදුරන්ගේ පුත්‍රයන් වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට කරන සැලකිල්ල, ඒ වගේම බ්‍රහ්මඤ්ඤතා කියන්නේ පව්වලින් මිදිච්ච පුජ්‍යලයන් සිටිනවා නම් ඔවුන්ට කරන සැලකිල්ල සංග්‍රහය. මේ හැම එකක්ම මං හිතනවා කෙනෙකුට ජීවිතයේ සතුටක් ලබාගත හැකි දේවල්. සතුටක් ලැබෙන දේවල් ජීවිතේ. අපි දන්නවා බොහොම ප්‍රසිද්ධ බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා සන්තුට්ඨි පරමං ධනං කියලා. උතුම්ම ධනය සතුටයි කියලා. ලොකුම ධනය සතුටයි. පින්නතුනි මේ සතුට කියන එක ලබන්න ඕන මෙන්න මේ කියන කාරණා මුල් කරගෙන අපි. වෙන වෙන දේවල් නිසා අපි తాවකාලික සතුටක් ජීවිතේ ලබනවා. සමහර විට ඒවා හොඳ අරමුණු. සමහර විට ඒවා වැරදි අරමුණු, නරක අරමුණු. ඒවෙන් තමයි වැඩි සතුටු වෙන්නේ වර්තමාන සමාජයේ. අපි සතුටු වුණා කියලා කියන්නේ බොහෝ විට අර අපේ හිතට ඇති වෙන අරමුණ, අප දකින දේ, අපි බලන දේ, අපට පේන තියෙන දේ වැරදි. එයින් ඇති වෙන්නේ අභ්‍යන්තරයේ Tamanගේ සිතේ නරක සිතවිලි සමූහයක්. රාගය, ද්වේෂය, මෝහය වැඩෙන සිතවිලි සමහර විට අපි ඒ තුලින් ඇති කරගන්න. එයින් ලබන සතුට කියන එක බැලුව බැලමට නම් සතුටක් කියලා කියනවා. නමුත් එතන නියම සතුටක් නෙවෙයි තියෙන්නේ. සතුට වෙන්න ඕන මෙන්න මේ කාරණා මුල් කරගෙන. දැන් මම කලින් කාරණා 12ක්ම සඳහන් කළානේ. එයින් 8ක් මම සඳහන් කළා කලින්. මිනිස්සු සතුට වෙන්න ඕන කරන්නේ අන්න ඒවයි. එයින් ප්‍රධානම හතරක් වශයෙන් මම කිව්වේ මෑණියන්ට සැලකීම තුලින් ලබන සතුට සුවය. ඉතින් මම කලිනුත් සඳහන් කළ මේ මාතෘත්වයේ තියෙන අගය හා වටිනාකම කොච්චරද කියලා. මව් පදවිය මොනතරම් වටිනවද කියලා. අපේ රටේ නිදර්ශන වශයෙන් දැක්වුවොත් බුදුහාමුදුරුවන්ගේ ජීවමාන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මෑණියන්ට පියාණන්ට සලකපු හැටි අපේ බුද්ධ චරිතයේ තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ මෑණියන් සලකන්න කියලා උපන්න ගෙදරට ගිහිල්ලා උපන්න ගෙයි කාමරේ පිරිනිවන් පෑවේ. අම්මට සලකන්න ඕන. ඒ වෙනකොටත් අම්මා තුනුරුවන් සරණ ගිහිල්ලා හිටියේ නෑ. මගේ අම්මා තුනුරුවන් සරණ ගිය උපාසිකාවක් බවට පත් කළායි මම පිරිනිවන් පාන්නේ මගේ ගෙදරදී කියලා සාරිපුත්ත හාමුදුරුවෝ උපන් ගෙදරට ගිහිල්ලා උපන් කාමරයේදී එළිවන යාමේ පිරිනිවන් පානවා. අම්මා තුනුරුවන් සරණ ගිය ධර්මය අවබෝධ කරගත් උපාසිකාවක් බවට පත් වෙනවා. මේ මාතෘත්වයට කරන සැලකිල්ලක්, මව් පදවියට කරන සැලකිල්ලක් පින්නතුනි. බුදුහාමුදුරුවෝ තවුසා දිව්‍ය ලෝකයට වැඩියේ විජම් බණ දේශනා කරන්න අම්මට සලකන්න. තවුසා දෙව්ලොව අම්මා අද දවසෙන් මැරිලා උපන්නේ තවුසා දිව්‍ය ලෝකේ. මාතෘ දිව්‍ය රාජයා නමින් අනේ මාතෘ දිව්‍ය රාජයාට ඇතුළු දෙවියන්ට සැලකිල්ලක් කරන්නටයි බුදුහාමුදුරුවෝ වැඩි තවුසා දෙව්ලොවට අම්මට සලකන්නේ.
විජම්බන අභිධර්ම දේශනාව බුදුහාමුදුරුවෝ කළේ තවුසා දෙව්ලොවදී. අපේ ධර්මයේ ගැඹුරුම කොටස අම්මට සලකන්න. අපේ රටේ 8 වෙනි අග්බෝ කියලා රජ කෙනෙක් හිටියා අනුරාධපුර කාලේ. 8 වෙනි අග්බෝ රජතුමාගේ අම්මා දුර්වල වෙලා එක්තැන් වෙලා ඔත්පලව හිටියේ යන්නෙන්නත් බෑ එහාට මෙහාට. ලංකාව පාලනය කරන රජුගේ ආදරණීය පුතා 8 වෙනි අග්බෝ. 8 වෙනි අග්බෝ රජතුමා කල්පනා කළා මං සේවක සේවිකාවන් සිය ගණනින් අම්මට සලකන්න තබලා ඉන්නවා. රජුරෝනේ ඒ වුණත් මටත් කරන්න පුළුවන් ටික මම කරන්න ඕන අම්මා වෙනුවෙන්. අම්මා වෙනුවෙන් මට කරන්න පුළුවන් වැඩ කොටස මම කරන්න ඕන. හැමදාම උදේ අම්මා උස්සගෙන යන්නේ රජුරෝ නාවන්න. කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැ. අම්මා උස්සගෙන ගිහිල්ලා රජුරුවන්ගේ මතින් අම්මා නාවනවා. අලුත් වස්ත්‍රයක් අඳවනවා. නැවතත් ඔසවාගෙන එන්නේ රජුරුව අම්මව ආදරණීය අම්මව. කාටවත් කිසිම කෙනෙකුට අල්ලන්නවත් දෙන රජුරුව තනියෙන් ඒව කරන්නේ. ගෙනහැල්ලා ආසනයක් උඩ තබලා රාජ භෝජන අරගෙන රජුරුවන්ගේ මාතින් අනලා අම්මට කවනවා. කවල ඉවර වෙලා අම්මා ඉස්සරහට ඇවිදිලා අම්මට වඳින රජුරුව. එදලා හුඟක් කළ බලාගෙන ඉන්නවා අම්මා දිහා ඇසිපිය නොහෙලා රජුරුව. සෙමින් පිටුපස්සෙන් පිටුපස්සට ගමන් කරනවා අම්මට පිටුපාන්න නැතුව පිටුපස්සෙන් පිටුපස්සට ගමන් කරලා දැන් තමයි රජුරුව රජයේ පාලන කටයුතු සඳහා පිටත් තියන්නේ. 8 වෙනි අග්බෝ ලංකාවේ මහා වංශي තියෙන්නේ මේක. අපේ ඉතිහාසයේ තියෙන කාරණයක් නිසා වඩාත් වැදගත් වෙනවා. ලංකාවේ එක රජ කෙනෙක් සිංහල බෞද්ධ රජ කෙනෙක් මව්පියන්ට ඒ විදියට සැලකුවා නම් ඉතිහාසගත වේ සිද්ධිය තියෙනවා නම් ඒකෙන් පේන්නේ පින්නතුනි අපේ රටේ රජවරු සාමාන්‍ය ජනතාව සදහවත් බෞද්ධ ජනතාව මව්පියන්ට මොනතරම් සැලකුවාද කොච්චර සුවයක් සැපතක් වින්දාද ඒ පිරිස. එනිසා මා මේ කාරණා සඳහන් කළ විශේෂයෙන් මව්පියන්ට සැලකීම තුලින් ලබන සතුට සුවය සැනසෙල්ල මොනතරම්ද කියලා. වර්තමාන සමාජයේ මේ තත්ත්වය ටිකක් කනගාටුදායක තත්ත්වයට පත් වෙලා. මව්පියන් අසරණ වෙලා වැඩිහිටි නිවාස පිරීලා මහලු නිවාස පිරීලා ඒ රැක බලා ගන්න පිරිසක් නැහැ. සමහරට මහරාත්‍රියේ ගිහිල්ලා වාහනයකින් අරගෙන ගිහිල්ලා මහා පාරේ දාලා එනවා. අවුරුදු 90ක් 95ක් වන වැඩිහිටි අම්මලා වයස්ගත. ඒ තරමටම පිරීලා සමාජය. මේ පිනතුන් දැන් මේ කාරණා ටික හොඳින් අසාගෙන සිටියා. තේරෙන බණක් කිව්වේ මම නොතේරෙන බණක් නොවේයි. හැමදෙනාම මව්පියන්ට හොඳට සලකන්න මව්පියන්ගේ අගේ වඩා තේරුම් ගන්න. ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට සමන්ගේ සැලකිලි අඩුවක් නැතුව කරන්න. ඒ තුලින් ලබන සතුට සුවය වෙන මොහොකින්වත් ලබන්න බෑ කියලා හිතන්න. හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. උදාරතර මහා පින්කමක් සිදු කරගත්තා. මේ උදාරතර මහා පින්කම් වල ශක්තිය බලය හේතු කොටගෙන අපටත් අප නමින් පරලෝ සැපත් වුණ සියලු ඥාතීන්ටත් සියලු සසර දුක් අවසන් කොට ඇති අග්‍ර උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය ඒකාන්ත වශයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ සිටින්නේ හක්මන වලස්මුල්ල පාර මිලන් විලාහි පදිංචි
චන්ද්‍රිකා ගුණසේකර මහත්මියගේ ඒ මහත්මියයි මෙහි දායකත්වයේ සිටින්නේ. පින්කමේ අරමුණු වශයෙන් තබාගෙන තියෙනවා 2013 මාර්තු 18 වෙනි දිනට 26 වෙනි උපන්දිනයේ සමරන මොරටුව සරසවියේ ඉංජිනේරු ශිෂ්‍ය බී.එච්. උදාර ශ්‍රීමාල් පුතාට සෙත් ප්‍රාර්ථනා කිරීම. මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ තේරී සිටින හක්මන මිලන් විලාහි බී.එච්. සචින්ත මනෝජ් පුතුගේ ඉදිරි ගමනට සෙත් ප්‍රාර්ථනා කිරීම. හක්මන මිලන් සමූහ ව්‍යාපාරයේ අධිපති බී.එච්. තිලකරත්න මැතිතුමාට සහ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමත් එතුමාගේ මියගිය දෙමව්පියන් වන සොමිපාල මහත්මයාට සහ පොඩි නෝනා මැතිණියට පින් අනුමෝදන් කරවීමත්. හක්මන විලාහි චන්ද්‍රිකා ගුණසේකර මැතිණියගේ දෙමව්පියන් වන ගැටමාන්නේ විසූ ඩී.ඒ. ගුණසේකර පියාණන්ට සහ කමලාවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. මාකාවිට ධම්මචාරී සිල් මාතාවට චිරාත් කාලයක් ශාසනික කටයුතු කරගෙන යාම සඳහා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. කමුරුපිටිය ප්‍රාදේශ සභාවේ සභාපති චන්දන ශ්‍රී බද්දන මහතාට සහ මාතාට ජනතා සේවය කරගෙන යාමට සෙත් ප්‍රාර්ථනා කිරීම. මැදිරියට පැමිණ සිටින සහ රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනාවට සම්බන්ධ වන සියලු දෙනාට සහ ඔවුන්ගේ පවුල් අයට සෙත් ප්‍රාර්ථනා කිරීම. එම සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් පැමිණවීම. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. දේශකයන් වහන්සේට සහ කුකුල්පනේ සුදස්සි පොකුණුවේට පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ශාසන සේවය කරගෙන යාමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මේ අරමුණු මේ ප්‍රාර්ථනා ඇතුව මේ පින්වතුන් මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දීලා උදාර මහා පින්කමක් සිදු කරගත්තා. මේ සිදු කරගත් උදාර මහා පුණ්‍ය ශක්තිය ලෝසසුන් රකින්න සියලුම දෙවියන්ට ලැබේවා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අපට ලැබේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට මේ සෑම දෙනාගේම නමින් ජන්මාන්තරගත වූ මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදී සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ හැම දෙනාම සැපතින් සැපතකටම පත්වෙත්වා උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ධර්ම ශ්‍රවණය කළ මේ සෑම දෙනාටම මේ උදාර මහා පින්කම් වල ශක්තිය බලය හේතු කොටගෙන මේ ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පරලොව ජීවිත වඩා වාසනාවන්ත වේවා. සියලු සසර දුක් අවසන් කොට ඇති අග්‍රවතුන් අමා මහ නිර්වාණ සම්පත්තිය ඒකාන්ත වශයෙන් අප හැම දෙනාටම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරන්ට ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උදාර කුසල් බලෙන් හැම දිනාටම සියලු සසර දුක් අවසන් කොට ඇති අමා මහ නිවන් සුවයම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. සැමහිත දහම් අවබෝධය පිණිස දම් සභා මණ්ඩපයට වැඩමකොට වදාළ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී දක්ෂිණ විහාර පාර්ශවයේ උපාධ්‍යාය ආචාර්ය පූජ්‍යපාද ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත්වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.